නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ පින්වන්ත වෙසක් සමයේ අද රාත්‍රියේදීත් සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි දන්නවා සුවහසක් පින්වන්ත ඔබ හැමදෙනාම අපේක්ෂාවෙන් රැඳී සිටිනවා කියලා ශ්‍රද්ධා රූපాయని අභියස. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැහැදිලි මාත්‍රයක් අපට ඇති කරගන්න තිබෙන මේ අවස්ථාව මොනතරම් දුර්ලභ පුණ්‍ය වාසනාවක්ද කියලා අපි අපේ හදවත් විමසුවාට පස්සේ සිය දහස්වර හෘද සාක්ෂිය මතුවෙන්නට තියෙන අවස්ථාව. ඉතින් ඒ සියල්ල ඒක රාශි කරගනිමින් අදත් ඊටාම ගෞරවයෙන් දහම් සාකච්ඡා පවත්වන්නට සාකච්ඡාව සඳහා සහසම්බන්ධ වන්නට අප හැම දිනාටම අවස්ථාව දෙනවා. ඉතින් අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම වැඩම කොට වදාලා ඒ වැඩම කොට වදාලා ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් මම සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මැයි මාස 23 වන දිනට එනම් අද දිනට 39 වන උපන්දිනයේ යෙදුන සුජීවා සඳමාලි පතිරාජ පින්වන්ත බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ සෙත් පැතීම පිණිස ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන පින්වත් ඩොන් ගයාන් ඉන්දික වීරසිංහ මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත ඉන්දික වීරසිංහ මහත්මයා ඒ වගේම සුජීවා සඳමාලි පතිරාජ පින්වන්ත මහත්මිය ප්‍රධානයේ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියුමල් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් ආත්මයා, එහෙමයි ස්වාමීනි. මේ දිනවල සම්බුදු සිත කසරිය උතුම් සදහම් වැඩසටහනේ ඒ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ ආශ්චර්යය අපි දැන් දේශනා 312ක් ඔස්සේ කතා කරලා තියෙනවා. එහෙමයි. එතකොට මේ විද්‍ය අවුරුද්දක් සම්පූර්ණ වුණා ස්වාමී. අපි 2565 වෙනි සම්බුද්ධ වර්ෂයේ තමයි පටන් ගත්තේ. දැන් මේ 2566 ආරම්භ වුණා. එහෙමයි ස්වාමී. ඉතින් මේ විද්‍ය අපි අවුරුද්දක කාලයක් පුරාවට බසිරු දෙනත් එක්කම මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්ය කතා කරමින් විශේෂයෙන් දසබල ඥාන. එතකොට දැන් මේ දසබල ඥාන අතර අපි 8 වෙනි දසබල ඥානෙ මෙද්දවල කතා කරමින් ඉන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳව. එතකොට ශ්‍රාවකයන් වහන්සේලාටත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තිබිලා තියෙනවා. එහෙමයි ඒ ස්වාමී. කාලේ. නමුත් තථාගතයන් වහන්සේට බලයක් විදියට පිහිටනවා. අසහාය බලයක් විදියට පිහිටන එක සංවට්ට කල්ප විවට්ට කල්ප දක්වා වුණත් ඊටත් එහා අර ඒ සිතට ආවර්ජනය කිරීමේ සොඳුරු හැකියාවක් පවතිනවා. හරි පුදුමයි ඒක. එතකොට එච්චර දීර්ඝ කාල අති දීර්ඝ කාලයක් එහෙමයි ඒ හිතට සිහි කිරීමේ හැකියාව තියෙන තමන් වහන්සේගේ
ජීවිත සිහි කරන්නත් පුළුවන්. මේ ලෝකේ ඕනම සත්වයේගේ ජීවිත සිහි කිරීමේ උදාර හැකියාවකින් භාග්‍යතුන් වහන්සේගේ චිත්ත සංතානය පිරිපුන් වෙලා තියෙනවා. ඉතින් මේ සොඳුරු දසබල ඥානයට අපි නමස්කාර කරමින් අද දවසෙත් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ පිහිටලා දේශනා කරපු දැන් අපි මේ දවස් ටිකේ කතා කළා මේ සුදස්සන සූත්‍රය. එහෙමයි. එතකොට මේ සුදස්සන සූත්‍රයේ මුල් කරගෙනම අනිත්‍ය සිහි කළ සුන්දර දේශනාවක්. මට හිතුණා මේ අර අනිත්‍ය සිහි කරන්න තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවනේ. එතකොට සමහර ටික තේරුම් කරවල දෙන්න හිතට සමහර අයගේ අමාරුයි. එතකොට එහිම අයට පවා බොහොම ලස්සනට තමන්ගේ හිතේ අනිත්‍ය මනසිකාරයක් කරවන්න බොහොම ලස්සනට හිතට තේරුම් කරවල දෙන්න සුන්දර දේශනාවක්. එහෙමයි. මේ දේශනාවේ නම ගෝමය පිණ්ඩූපම සූත්‍රය. ගොම පිඩක් උපමා කරගෙන වදාළ දේශනාව. එතකොට ඒ දවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කළේ. එදා බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා පැමුණාට පස්සේ එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යම් රූපයක් නිට්ටය නම් ස්ථිර නම් සනාතන නම් නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ වගේ ඒ අයුරින්ම තිබෙන්නා වූ යම් රූපයක් කොහේ හරි තැනක තියෙනවද කියලා ඇහුවා. එහෙමයි. හරි ආශ්චර්යකාරී භික්ෂුන් වහන්සේලාත් අහන ප්‍රශ්න එතකොට නේ. රූපයට ස්ථිර රූපයක් තියෙනවා. ඇහුවේ කොහේ හරි තැනක. මනුස්ස ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා, බ්‍රහ්ම ලෝකේ වේවා, හතර පාය වේවා කොහේ හරි ඕනම රූපයක් තියෙන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලානේ. එතන මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපයක් තියෙනවද කියලා ඇහුවා. ස්ථිර වෙනස් වෙන්නේ නැති. එකම අයුරින් පවතින නොවෙනස් වෙන සනාතන දෙයක් විදියට. එහෙමයි. පවතින රූපයක් කොහෙද තියෙනවද කියලා ඇහුවා. ඒ වගේම ඇහුවා ස්වාමීනි යම් විඳීමක් යම් සැපයක් වේවා යම් දුකක් වේවා යම් උපේක්ෂාවක් වේවා. අපේ හිතට ওই විඳීම් ටිකනේ ආවොත් එන්නේ. සතුට ඇති වෙනවා. එතකොට සතුට විඳිනවා අපි. සමහර දුකක් ඇති වුනහම දුක විඳිනවා අපි. උපේක්ෂාවක් ඇති වුනහම ඒ ස්පර්ශයෙන් අපි උපේක්ෂාව වින්දනය කරමින් වාසය කරනවා. එතකොට එහෙම යම් විඳීමක් විඳිනවා නම් නිට්ටය වෙච්ච විඳීමක්. ස්ථීරව පවතින විඳීමක්. නොවෙනස් වන ස්වභාවයෙන් යුතු විඳීමක්. සනාතන දෙයක් වශයෙන් පවතින නම් ඒ අයුරින් තිබෙන යම් විඳීමක් කොහේ හරි තැනක තියෙනවද කියලා. එහෙමයි. කොහේ හරි තියෙනවද? ඊළඟට ඇහුවා යම් හඳුනා ගැනීමක්. අපි එහෙන් රූප හඳුනා ගන්නවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගන්න දේවල් අතර ස්ථිරව තියෙන හඳුනා ගැනීමක්. නොවෙනස් වෙන ස්වභාවයෙන් පවතින හඳුනා ගැනීමක්. සනාතන දෙයක් විදිහට පවතින සංඥාවක් කොහේ හරි තැනක තියෙනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වගේම නොවෙනස් වෙන ස්වභාවයෙන් ස්ථීරව තියෙන සංස්කාරයක්. සංස්කාර කියලා කියන්නේ චේතනාව. එතකොට මේ පංච උපාදානස්කන්ධ සංස්කාර ගැන විස්තර කරද්දී හැමතිස්සෙම හිතට ගන්න ඕන එක තමයි. අපි රූප පිළිබඳ හිතා ඉන්න එක සංස්කාරයක්. එතකොට පාලි වචනේ සංඛාර, සිංහල වචනේ සංස්කාර. ඊළඟට ශබ්ද ගැන හිතා ඉන්නවනම් ඒක සංඛාර වලට අයිති. එහෙමයි. ගන්ධ සුවඳ ගැන හිතා ඉන්නවනම් ඒක සංඛාර වලට අයිති. රස ගැන හිතා ඉන්නවනම් සංඛාර වලට අයිති. පහස ගැන හිතා ඉන්නවනම් සංඛාර වලට අයිති. ඉතින් ඒ වගේම හිතට උපදින දේවල් ගැන හිතා ඉන්නවනම් ඒක සංඛාර වලට අයිති.
එතකොට මේ කියන සංඛාර ස්ථීර පවතින සංඛාරයක්. කොහේ හරි ජීවිතේ කොහේ හරි තැනක තියෙනවද කියලා වෙනස් වෙන්නේ නැති. එහෙමයි ස්වාමීන්. ඊළඟට අහන ස්වාමිනී ඒ වගේම අපි ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. මනසින් අරමුණු දැනගන්නවා. කොහේ හරි තැනක ඒ වගේ ස්ථීර දැනගන්න දෙයක් ගැන කොහේ හරි තැනක තියෙනවද කියලා. විඥානය ගැනද? විඥානය ගැන. එහෙමයි. දැනගැනීමේ ස්වභාවයෙන් නේ විඥානය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් හරිය ආශ්චර්ය දේශනා කළා. පින්වත් භික්ෂුව යම් රූපයක් නිත්‍ය නම් ස්ථිර නම් සනාතන නම් නොවිනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් සනාතන දෙයක් වශයෙන් පවතිනව නම් ඒ අයුරින් තිබෙන රූපයක් කිසිම තැනක නැහැ කිව්වා. වැඩි. දැක නේද එතකොට? එතකොට මේ රූපය කියලා කියන්නේ කොහොමද? එතකොට පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායෝ ධාතු වලින් හටගත්තු. එතකොට පඨවි ධාතුව කියලා කියන්නේ කෙස් ලොම් ආදී, ආපෝ ධාතුව කියන්නේ පිත සෙම ආදී, ඊළඟට තේජෝ ධාතුව කියන්නේ ශරීරය රස්න කරන මේ ශරීරය තුල පවතින තේජෝ ධාතුව. එතකොට වායෝ ධාතුව කියන්නේ මේ ආස්වාස් ප්‍රස්වාදී ශරීරයේ කුඩු තුල පවතින වාතය. මෙන්න මේ ටිකෙන් හදිච්ච රූප දෙයට කියන රූපය. එහෙමයි. එතකොට එහෙනම් කොහේවත් තැනක එහෙනම් ඒක ස්ථිර වූ රූපයක් කොහේවත් නැහැ. ස්වාමීනි සතර මහා ධාතුන් වලින් සැදෙන රූපය ස්ථිරභාවයට අයිතිම නෑ. අයිතිම නැහැ. එහෙමයි. ඉතින් බුදු නෙතටවත් පේන්නේ නැත්නම් ස්ථිර රූපයක් කොහෙවත් නැහැ කියලා. අපි එතකොට මේ දාකල් දීර්ඝ සසරක මේ මොහොත දක්වාම අපි ඉතින් අනිත්‍ය වූ රූපයක් අල්ලගෙන තමයි අපි ආවේ. මේ ස්වාමීනි ඒසා මෙච්චර කාලයක් අපිට මේ සංවේදී වෙන්නේ නැති ස්වභාවයේ රූපේ එහෙම එකක් කියලා අපි හරි ආදරෙන් රූපේ අනික් බලන්න බුදුරජාණන් වහන්සේ අතීතෙත් සිහි කරලා බලලා. එහෙමයි ස්වාමීනි. අනාගතෙත් සිහි කරලා බලලා. වර්තමානයේ සිහි කරලා බලලා. සර්ව ප්‍රකාර දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවතු ලෝක කිසි කෙනෙකුට කිසිම අයුරකින් චෝදනා කරන්න බැරි විදිහේ පිළිතුරක් දෙනවා කුමක්ද? කිසිම ආකාරයෙන් ස්ථිරව පවතින සනාතනව පවතින රූපයක් මේ කොහේවත් නැහැ කියලා. එහෙමයි. එතකොට මේක අහනකොට බුද්ධිමත් ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ට දිව්‍යයන්ටම ඇති එතන ඉඳලා රූපය ගැන නොඇල්ලෙන ප්‍රතිපදාවේ වාසය කරන්න පටන් ගන්න. නොඇලී ඉන්නවා කියන එකට ලේසි නෑ. එහෙමයි. නොඇලෙන ප්‍රතිපදාවේ යෙදී වාසය කරන්න. නොඇලෙන සීලය කියලා කියන්නේ එතකොට මේ අපි දුස්සීල වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ පංච උපාදානස්කන්ධයටම ඇලෙනවා කියන එක. කය වචනේ අසංවර වෙනවා කියලා කියන්නේ. මනස අසංවර වෙනවා කියලා කියන්නේ ආයේ පංච උපාදානස්කන්ධෙටමයි අපි ඇලෙන්නේ. ග්‍රහණය වෙන්නේ. තියනවා කියලාම පිළිගන්න. එහෙමයි සර්. එතකොට අපි මේ සීල් රකින්න පටන් ගන්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන නොඇලීමමයි දියුණු කරන්න පටන් ගන්න. එහෙමයි. සීලට ආස කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් වෙන් වෙන්නේ මහන්සි ගන්න කෙනෙක්. ඒකනේ බලන්න දැන් හොඳට සීල් රකින්නකොට අකුසල් දුරු කරනකොට ඒක නිකන් සතර පායේ නිදහස් වෙන්නේ නිසානේ. සතර පායේ පංච උපාදානස්කන්ධයක් කරා යන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ එතකොට. ඇයි ඒ? ඒකට නොයලුණු ජීවිතයක් තියෙනවා. ඒක නේද? එහෙමයි. ඒතර සතර පායේ පංච උපාදානස්කන්ධයක් අල්ලනවා කියන එකේ රහස තමයි. ඒතර මේ අකුසල් විශේෂයෙන් දුස්සීල බව තුල ඇලී ඉන්නවා කියලා කියන්නේ. වැරදි ප්‍රතිපදාවක් තුල නිරත වෙලා ඉන්නවා කියන්නේම එයා සතර පායේ පංච උපාදානස්කන්ධයකට උරුමකාරයෙක්. ස්වාමිනේ දැන් අකුසලෙන් හෝ තමන් කැමති රූපේ ලබා ගන්න හිත බොහෝ අපට බල කරද්දීම මේ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර ධර්මයෙන් අපි ධම්මස ලබා ගත්තොත් කියන්නේ රූපය කියන්නේ අනිත්‍ය කාරුණක් කියන එක වැටහි ගියොත් අර අකුසල ධර්මයන්ගෙන් මිදලා වාසය කරන්න
අපිට ධෛර්යය අනිවාර්යයෙන්ම එහෙමයි සා. බුද්ධිමත් කෙනෙකුට උපකාර කරනවා. එහෙමයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ බුද්ධිමත් භවය අඩුවන්නේ තියෙන්නේ. එහෙයි. ඒ කොච්චර කිව්වත් ඒක සද්ධාවෙන් තමන්ගේ හිතට ඒක මේ කාවද්ද ගන්න දක්ෂ නැහැනේ. එහෙමයි. ශ්‍රද්ධාවෙන් කාවද්ද ගන්න. ස්වාමීනි අපි මේ රූපේ කිව්වහමම අපිට හරි තෑග්ගක් වගේනේ හරි ලස්සන රූපෙට අපි කැමති. අපේ රූපෙටත් කැමති. නම් ස්වාමීනි එහෙම දිය වෙලා යනවා නම් ඒක තෑග්ගක් නෙමෙයිනේ. ඒක තමයි ඉතින්. එතකොට ඒක එයාම ඉතින් තීරුම් ගන්න එපා ඉතින් නේද? එහෙමයි. ඔව් ඉතින් අපි මහා වටිනා බරසාර දෙයක් විදිහට දකින්නේ අපිට විද්‍යාව උපදිනකන් තමයි. එහෙමයි. බලන්න විද්‍යාව ඉපදුණු දවසට මේ මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවම ජය ගන්නා උත්තමය පවා ජරාව දැකීමෙන්මනේ ගිහිගේ අතාරින්. එහෙමයි. ඒ රූපෙනේ දකින්න ඉස්සෙල්ලම. රූපය ආදීනවෙන්නේ දකින්න ඉස්සෙල්ලම. ව්‍යාධියනේ දකින්නේ. මරණයනේ දකින්නේ. ඇත්තට මේ ටික දකින්නවා කියලා කියන්නේ දැකලා තියෙන කොහොමද රූපය ආදීනව නේද? ඒ කරුණම මහා පින්වන්ත මහා ප්‍රඥාවන්ත චරිතවලට ඒ කරුණම ඇති වුණා රූපය ගැන නොඇලී වාසය කරන්න. එහෙමයි ස්වාමී. බලන්න රූපෙට නොඇලුණු හිත ඊළඟට දැන් හොයන්නේ මොකද්ද? රූපෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හොයන්න පටන් ගත්තා. රූපෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හොයන මේ මුනිවරයා එතකොට මේ ප්‍රතිපදාව හෙව්වේ මාලිගාවක් තුල හිර වෙලා ඉඳගෙන නෙමෙයි. මාලිගාව අතහැරලා. රජමකමක් තුල හිර වෙලා ඉඳගෙන නෙමෙයි ප්‍රතිපදාව හෙව්වේ. දැක නේද? ස්වාමිනේ මොනතරම් විස්මිත මේ පරිවර්තනයක්ද ඒ සාවිසා. එහෙමයි. එක දැකීම් මාත්‍රයකින්නේ. එහෙ ස්වාමිනේ. මේ ජරා ජීර්ණ වෙලා යන රෝගාතුර වෙන මරණයටපත් වෙන ආය එයම වැළඳ ගන්න දීමන් අතහරිනවා කියන උදාර අදිෂ්ඨානයෙන් තමයි එතකොට ඒ ගිහි අතහැරිය. එහෙමයි. හරි පුදුම හිතනවා නේද? ඒක හිතා ගන්න බෑ අපිට ඒක. ඒත් බලන්න බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. ඉතින් ඒ පූර්වාදර්ශ ලෝකෙට දුන්නා. ඒ පූර්වාදර්ශ දීලයි මාර්ගය හොයාගෙන ශ්‍රාවක සංගරුවනකට ඒ වගේ උතුම් දායාදයක් දායාද කළා. ඒකට බලන්න මේක මේ හරි පුදුමයි මහා සියුම් දෙයක්. ප්‍රඥාවෙන්ම ඉතින් හැමතිස්සෙම දකින්න මහන්සි ගන්න ඕන දෙයක් මේක. ඒතර අපි තේරුම් ගන්න ඕන මේ රූපය මේ ස්ථිර නොවන නිසා තමයි සදාකාලික නොවන නිසා තමයි තමන්ගේ වසඟේ පවත්වන්න බැරි නිසා තමයි ඒකේ නිදහස් වෙන ශ්‍රාවකෙක් මහන්සි ගත යුත්තේ කුමක් නිසාද? නැවත නැවත අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් අල්ලගන්නවා කියලා කියන්නේ ඌ ඇත්තටම අල්ලගෙන තියෙන කොහොමද දුක තමයි අල්ලගන්නේ. එහෙමයි. ශෝකය තමයි අල්ලගන්නේ. දැවිලි පිච්චිලි වලින් යුතු ලෝකේ තමයි අල්ලගන්නේ. නැද්ද? මේක හිතන තරම් ලේසි නෑ ඉතින්. ඒ නිසා ගෘහ ජීවිතේ වාසය කරන කෙනෙකුටත් මේ ජීවිතේ එතකොට හිතන්න ලස්සන තැනක් ඒක. මොකද්ද? එහෙනම් ඒ කෙනාට දැන් බුදු කෙනෙක් මේ රූපී ජාජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගන්න රූපෙකින් නිදහස් වෙන ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ ප්‍රතිපදාවේ ආරම්භය තමයි සීල සම්පත්තිය. මේ සරණී පිහිටීම. සරණී පිහිටපු කෙනා ඊළඟ ප්‍රතිපත්තිය පටන් ගන්න තැන තමයි ඊට පස්සේ කොහොමද? සීල සම්පත්තිය. එහෙමයි. ඒතර සීල සම්පත්තියේ පිහිටා ඉඳගෙන එයා ඊට පස්සේ මොකද කරගන්න ඕන? එයාගේ ඉඳුරන් ටිකෙන් ගලන ද්වේෂය එයා දුරු කරන්න එයා උත්සාහයක් ගන්නවා. ඉඳුරන් වලින් ගලන මේ අධර්ම රාගය එයා දුරු කරගන්න යම් මහන්සියක් ගන්න ඕන. ඉඳුරන්ගෙන් ගලන මේ අවිද්‍යා අන්ධකාරය මෝහ ජාලේ පැටලෙන්නේ නැතුව එයා ජීවත් වෙන්න යම් උත්සාහයක නිරත වෙන්න ඕන. එහෙමයි. එහෙම ඒක තමයි ප්‍රතිපදාව ඇත්තටම. ස්වාමිනේ ඉඳුරන් බොහෝ සෙයින් අසංවර වෙලා නිතර බලපෑම් කරන්නේ ඒවට බැඳිලා යන පැත්තටම බලපෑම් කරනකොට මේ අනිත්‍ය වූ ඇත්ත ස්වභාවය ගැන පිහිටලා ආපහු හිතට
සත්‍ය යෝජනා කරලා හිත සංවර කරගන්න ප්‍රතිපදාවක් ගැනද? අනිවාර්යෙන්. එහෙමයි ස්වාමී. එතකොට ඒක අපේ හිතේ ස්වභාවය තමයි අපි කොච්චර මේ වගේ යුගයක දැන් බුදුවරු වුණ පහළ වෙන්න තේ නිසානේ. කුමක් නිසාද මේ කොච්චර අනිත්‍ය ගැන දුක ගැන අනාත්මය ගැන අපි කොච්චර කිව්වත් මේ හිත තුළ ඒක මේ හිත තුළ කාවැදිලා තියෙන්නේ බොහොම සුළු වෙලාවයි තියෙන්නේ. එහෙමයි. අන්න ඒක වැඩේ. ඒතර එහෙම කාවැදිලා තියෙන සුළු මොහොතක් නම් අපි සෑහෙන්න ඉතින් නැවත try කරලා එකට කාවත් ගන්න ඕන. උත්සාහයෙන්ම මේක කරන්න තියෙන්නේ. එහෙමයි. මේක නිකන් නම් මේක අර බුදු කෙනෙක්ගේ කාලේ වගේ එහෙම ඇති වෙන්නේ නැහැ මේක. ස්වාමීනි දැන් ඉඳුරනුත් අසංවර වෙලා ඒ පැත්තට ඇදගෙන යන්න හදනකොට ලෝකෙත් ඒකටම ආවඩන්නනේ යෝජනා වෙලා තියෙන්නේ අපේ නොයෙකුත් උත්සව ප්‍රිය සම්භාෂණ. මේක ඒක නම් ලෝකේ ස්වභාවය. එහෙමයි ස්වාමී. මොකද මම කියනවා මේ දැන් ශාසනයේ ශ්‍රාවකී ඒ ලෝක යන රටාව වෙනස් කරන්න යන දඟලන්න යන්න හොඳ නැහැ. අවසරයි. බුදුරජාණන් වහන්සේ ලෝක යන රටාව බලන් දැන් ඒ කාලේ මංකොල්ල කන්නේ ඒවා. හොරු ගත්තොත් එම් 500 ගණන් 1000 ගණන්. හරිද? එහෙමයි. ඒත් බුදු භාගතුන් වහන්සේ වෙනස් කරන්න ගියේ නැහැ. ඉතින් දැනක බලන්න බුදු දේශනාවක එහෙම ගත්තද කියලා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ කාලේ තිබිලා තියෙනවා දැන් හරක් මරුවා 10 ගණන් මරන්න යාගවලට. ඒතර ඊව මරන්න මේ කල්ලි ගැසීම් භාගතුන් වහන්සේ වෙලත් නැහැ ශ්‍රාවක යොමු කළත් නැහැ. ඒ කාලේ ගණිකා නිවාස ආයි ප්‍රසිද්ධිය තියලා තියෙනවා. භාගතුන් වහන්සේ ඒවා සංඝයා එකතුලා කල්ලි ගහලා ඒවල කන්නේ ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ මැද දේශනා කළේ. ඒ යන ලෝකෙ මහත්ය මේක මේ සිස්ටම් එක කියන එක දැන් අපි කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. එහෙමයි. ඒ සිස්ටම් චේන්ජ් එක අපි හිතන විදිහ එකක් වෙන්නේ නැහැ ඒක. තේරුණා නේද? විපස්සී ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ ඉඳලම එතකොට මේ සිස්ටම් එක දැන් බලන්න අපි අග්ගඤ්ඤ සූත්‍රය කතා කළොත් එහෙම ඒතර අග්ගඤ්ඤ සූත්‍රයේදී මේ සිස්ටම් එකේ සිදුවෙන වෙනස් වීම අද වෙනස් කරන්න පුළුවන්ද අපිට? ඒ චේන්ජ් එක අපිට කරන්න බෑ. එහෙමයි. මොකද ලෝකයක් වශයෙන් සිදුවෙන ලෝකෙ විශාල පිරිසක් ඒකට ඇබ්බැහි වෙලා සිදුවෙන චේන්ජ් එක මේ කෙනෙක් දෙන්නකින් කවදා වෙනස් කරන්න බෑ ඒක. ඒක ලෝකෙටම වැටහිලා වෙනස් වෙන දවසක් වෙන ධර්මතාවයක් ඒක ලෝකෙ. ඒක බොහොම ලස්සනට චක්කවර්ති සීනාථ සූත්‍රය අපි ඉස්සරහට කතා කරනවා. එහෙමයි. එතකොට මේ සිස්ටම් චේන්ජ් එක වෙන්නේ ක්‍රමයට තමයි ලෝකයක් විදිහට ගන්න ඕන. ශාසනයක් තුල සිද්ධ වෙන්නේ සිස්ටම් චේන්ජ් එක වෙන්නේ පුද්ගලිකව. පුද්ගලයා තුල වෙනස්. පුද්ගලයන් තුල වෙන එක. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒක ලෝකෙත් එක්ක එක වෙන්නේ නැහැ ඒක. කවදාවත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් වෙනව නම් භාග්‍යතුන් වහන්සේ කරන්න ඕනේ ඒක. ලෝකෙට දොස් කියවයි කියලා. ඒ නිකමක් වෙන්නේ නැහැ. එහෙයි ස්වාමී. ඒක වෙන්නේ නැහැ ඒක. එතකොට මේ සිස්ටම් චේන්ජ් එක මේක අපි කොච්චර කතා කරලත් ඉන්නේ අන්න චක්කවර්ති සීනාථ සූත්‍රයේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. අග්ගඤ්ඤ සූත්‍රයේ විදිහට විනාශ කොහොමද සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද අර ඇඟිල්ලෙන් ගහලා ඒව කාලේ මේ මහ පොළොවට බැහැගත්තේ අපි. ඔක් කට්ටියෙන් පටන් ගත්තා. ඊට පස්සේ ආයේ මේ සිස්ටම් එක ආයෙ නිපතර ගන්න බෑ. මොකද්ද? මහ පොළොවට බැහැලා ශරීරය ගොරෝසු වුණා. දැන් මේ සිස්ටම් එක ආයෙ චේන්ජ් කරන්න පුළුවන්ද? බෑ. ආයෙ අහසට යන්න බෑ කට්ටියට. එහෙමයි. තේරෙනවද? ඒතකොට අහසට යනව නම් කෙනෙක් කෑ ගහපු කෙනෙක් නෙවෙයි ගියේ පුද්ගලිකව පහඩුවේ. දැන් බෝසතාණන් වහන්සේ ඒ ජීවිතවල මම අනාගතේ මේ අයුරින් බුදු වෙනවා කියලා කෑ ගහපු එක තැනක්වත් නැහැ. තියෙනවද බලන්නකෝ. නෑ. ඒ මේ බෝසත් කතාවල කියලා බලන්න ජාතක කතාවල ඊට අපිට දැන් මේ හම්බෙන දේශනා දැන් මහා සුදස්සන සූත්‍රය ඊට පස්සේ ඒ කිසි තැනක එහෙම එකක් නැහැ. දැන් ඊට පස්සේ බලන්න පොඩ්ඩක් කල්පනා කරලා මේ විස්සන්තර ජාතක විස්සන්තර දාගෙන ඒ වගේ දාන දෙනවා. එතකොට මේ ඒ කිසි තැනක කෑ ගැහිලි නැහැ. එහෙමයි. මම බුදු වෙලා මිස පස්ස බලන්න ඒ මොකක්ද නැහැ. ස්වාමීනි නමුත් ධර්මයේ අපිට තමන්ගේ පාඩුවේ ගමන යන. එහෙයි ස්වාමීනි. එහෙම ගමන ගියපු නිසා තමයි සම්මා සම්බුදුගෙනේ පහළ වෙන්නේ. ඒ තනියෙන්. ඊට පස්සේ මොකද ධර්මයේ දේශනා කරනවා. එච්චරයි. ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ ධර්මයේ සංවේදී වෙච්ච නැනපමණින් තේරුම් ගත්තු ශ්‍රාවකයත් එයාගේ පුද්ගලික සිස්ටම් එක වෙනස් කරගන්නවා. එහෙමයි. ලෝකෙම වෙනස් කරනවා කතාව සිද්ධ වෙන්නේ. ස්වාමීනි හරි දැන් අපි කතා කරනවා ලෝකෙම සිස්ටම් එක අපි චේන්ජ් කරන්න ඕනේ කියලා. ලෝකෙම සිස්ටම් එක චේන්ජ් වෙන්නේ නැහැ. ඒක චේන්ජ් වෙනවා ධර්මතාවයකින්. ධර්මතාවයකින්මයි මේ සිස්ටම් එක මේ විදිහට පරිණාමය වී යන්නේ. ධර්මතාවයකින්ම ඒ සිස්ටම් එක චේන්ජ් වෙනවා. අන්න චක්කවර්ති සීනාථ සූත්‍රය බොහොම ලස්සන දේශනා කරන කොහොමද වෙන්නේ? අර
අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන විදියට ආකාශ සැරිසරා හිටපු ශරීරය අවිද්‍යාව අන්ධකාරයෙන් ගිලිලා තෘෂ්ණා ජාලෙන් යට වෙලා අර බ්‍රහ්මපුත්‍රිය පිළිව කාල මහ පොළොවට බැහැගත්තු කෙනා ආයි කවදා හරි දවසක මේක විනාශ කරගන්න ප්‍රමාණයක් එනවා. කොහොමද එන්නේ? ඔන්න මේක ආය වෙනස් වෙලා ගිහිල්ලා ඉවරලා මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට බහින කාලයක් එනවා. එතකන් කාගේවත් ලෝකයක් වශයෙන් විනාශ කරන්න බෑ සිස්ටම් එක. එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගුට්ටි කාගෙන මරාගෙන අන්තිමට ඉතුරු වෙන කීප දෙනා කල්පනා කරනවා අපිට මොකද්ද උනේ? අන්න කට්ටියම එකතුලා කරන එකක් ඒක. අපිට මොකද්ද උනේ? අන්න දැස කියනවා අපිට උනේ මේක මොකද්ද? අපිට උනේ අපි හත්තු මරන්න ගත්තා. එහෙනම් අද ඉඳන් අපි හත්තු මරි. අන්න ලෝකෙම වශයෙන් සිස්ටම් එක වෙනස් වෙලා. එහෙමයි. එතෙන්ට එනකන් ලෝකෙම සිස්ටම් එක අපිට වෙනස් කරන්න බෑ. තමන්ගේ සිස්ටම් එක තමන් වෙනස් කරගන්නවා. තමන්ගේ සිස්ටම් එක වෙනස් කරගෙන ඒ පුද්ගලික සිස්ටම් එක වෙනස් කරගන්න දහම ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කළා. එතකොට මේ දහම අපිට ලෝකයේ සිස්ටම් එක වෙනස් කරවන්න කියලා අදහසක් තියෙනවා නම් ඉස්සෙල්ලම වෙනවා තමන්ගේ සිස්ටම් එක වෙනස් කරගන්න ඕන. ඊට පස්සේ ධර්මයේ තුලින් ඊට පස්සේ මේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකෙට කියන්න ඕන එච්චරයි. එහෙමයි ස්වාමීනි. වෙනස් කරගන්න කෙනා වෙනස් කරගනි. මේක ගහලා මරලා බැනගෙන මිරිකලා ඇඟිල්ලෙන් ඇනලා ඊට පස්සේ හින් ගහලා එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනව නම් භාග්‍යතුන් වහන්සේ කරනවා. එහෙම කරන්න පුළුවන් නම්. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. එහෙමයි. ලෝකයක් වශයෙන් යනව නම් ඒක ධර්මතාවයක් තුළ සිදුවෙන එකක් ඒක. තේරුණා නේද? ඒ කියන්නේ ඒක සියලු දෙනාටම දැනෙන පොදු ප්‍රශ්නයක් වෙන්න ඕන ඒක. එතකොට තමයි සියලු දෙනාම නැගිටින. අන්න සියලු දෙනාම නැගිට්ටා කියලා කියන්නේ. අන්න ටික ටික සිස්ටම් එක චේන්ජ් වෙනවා. දැන් බලන්න ඒ චක්කවර්ති සේනාධ සූත්‍රයේ ඒ සියලු දෙනාම මරාගෙන කොටාගෙන අන්තිම ඉතුරු වෙන පිරිස ඔක්කොම කල්පනා කරනවා මොකද්ද අපිට උනේ? අපිට උනේ සත්තු මරපු එක. කට්ටියම දැනෙච්ච ප්‍රශ්නයක් ඒක. කට්ටියම දැනුණට පස්සේ මොකද වෙන්නේ? කට්ටියම නැගිටිනවා. අපි කවුරු සත්තු මරන්නේ? කට්ටියටම දැනෙන්න ඕන ප්‍රශ්නයක් වෙන්න ඕන එතකොට. කට්ටියම දැනෙන ප්‍රශ්නේ වුණා. කට්ටියම හතුන් මැරීම වෙලකුණා. අන්න 10 20 වෙනවා. ඊට පස්සේ මොකද කතා කරන්නේ? අපි එන හොරකමනොත් වලකිමු. අන්න 20 30 40 වෙනවා. අපි එන වැරදි කාම සේවන 40 වන්න මේ 80 වෙනවා. දැක්ක නේද? සිස්ටම් එක වෙනස් වෙන හැටි. එහෙමයි ස්වාමීනි. කොහොමද එන්නේ? බුදු නැතිව දකින්නේ කොහොමද ඒක? ඒ කට්ටියම එකතුලා කරගන්න එකක් ඒක. ලෝකෙම සිස්ටම් එක වෙනස් වෙන්නේ ක්‍රමයට. ඒ අන්තිමට ඒ ලෝකෙම සිස්ටම් එක වෙනස් කරන්න ගිහිල්ලා අපේ සිස්ටම් එකත් විනාශ කරගන්න විතරයි. සිස්ටම් එක අවුල් කරගන්නවා. ස්වාමීනි එතකොට ලෝකයේ අරබේ අපි මේ කතරම් උපේක්ෂාවකින් අනිවාර්යයෙන්ම මේ බලන්න දේශනා කියවද්දි ආයෙ ඉතින් තේරෙනවා ලෝක සිස්ටම් වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. එහෙමයි. මොකද ඒවා ධර්මතාවය මාත්‍ය. ශාසනය රකින්න උනත් එහෙම අපි කලබල වෙලා වැඩක් නැහැ. එහෙම වෙන්නේ නැහැ ඒක. මේක න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය බුදු කෙනෙක් තමයි දකින්නේ. ඒ න්‍යාය මත පිළිහිටලා මේ ශාසනය රැකෙන්න ඕන උපරිම දේ භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට කරලා ඉවරයි. මොකද්ද ස්වාමීනි? මොකද්ද? විස්තර වශයෙන් ධර්මයේ දේශනා කිරීම. අපිට කරන් තින්නේ මොකද්ද? ඒ දේශනා කොට වදා ධර්මයේ නැවත නැවත විස්තර වශයෙන් කරන්න ඕන. ඊළඟට විනය පනවව දාලා. ඒතර ඒ විනය තමනුත් රකින්න ඕන, ලෝකෙට ඒ විනය දායාද කරන්න ඕන. ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාලා. තමනුත් ප්‍රාතිමෝක්ෂය දේශනා උදෙසන්න ඕන, ලෝකෙට ඒක දායාද කරන්න ඕන. ඊළඟට ඊටම අන්තිම දේ තමයි 13 වහන්සේලා ලෝකෙට දායාද කළා. අනේ 13 වහන්සේලා පරිස්සම් කරගෙන දෙව් මිනිස් ලෝකයට වන්දනා කරගන්න අවස්ථාව ඉවර කළ දෙන්න ඕන. ඔච්චරයි. ඔච්චරයි බුදු කෙනෙක් කළේ. ඉතින් ශ්‍රාවකයෙක් විදියට ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන්ද? එහෙමයි. කරන්න යනවනම් එතන මොකක් හරි මේ අලකලංචයක් විතරයි. බලන්නකො ඊට බැහැර වූ දෙයකින් කරන්න ගිහිල්ලා ප්‍රශ්න ගොඩක් ඉතුරු කරනවා මිසක මං හිතන්නේ රියල් දේ එතන සිද්ධ වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි. අවසරයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. අනිත්‍ය නම් ස්ථිර නම් සනාතන නම් එන්න වගේ නොවෙනස් වෙන ස්වභාවික රූපයක් පින්වත් භික්ෂුව කොහෙවත් නැහැ කිව්වා.
ඒ වගේම පින්වත් භික්ෂුව යම් අයුරකින් යම් විඳීමක් නිත්‍ය නම්, යම් සැපයක් නිත්‍ය නම්, යම් දුකක් නිත්‍ය නම්, යම් උපේක්ෂාවක් නිත්‍ය වෙනවා නම්, සනාතන වෙනවා නම්, ස්ථිර වෙනවා නම්, ඒ වගේ කිසිම විඳීමක් පින්වත් භික්ෂුව එහෙම නැහැ කිව්වා. එහෙමයි. ඕකම කෙච්චර කෙනෙකුට එතන මේ නුවණ කලඳක් තියෙන කෙනෙකුට ඉතින් කොච්චර ලාභයක්ද එතකොට මේ දේවල් වලට නොවැළෙන ප්‍රතිපදාව. නොවැළී ඉන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. එතෙන්ට එනවා කියන එක ප්‍රායෝගික නෑ එකපාරට. එහෙම යුගයක් තිබුණා නැත්තේ. අතිමුනේ දාරුචීරිය භික්ෂුන් හතර කිව්වේ දැක්කොත් දැක්ක විතරයි. එහෙමයි. දක්ෂ වුණා ඒකට. දැක්ක නේද? කිව්වම දක්ෂ වුණා. සාරිපුත්ත මහ රහතන් අතර සාරිපුත්ත මහ රහතන් පවන්සලමින් ඉන්නේ. භාගතුන් වහන්සේ විදීමේ අනිත්‍ය කියන්නේ. දක්ෂ වුණානේ කෙලෙස්. ඒ යුගී නෑ දැන්. ඒ යුගී නෑ. එතන නිකන් බොරු නිකන් සිහිනයක් විතරයි අපිට කියන්න බලවන් නිකන් මේ මෙහෙමයි කියලා. ඒක බොරුවක් ඒක. එහෙම නෙමෙයි. ඒ අනිත්‍ය දෙයක් තියෙනවා නම් ඒ අනිත්‍ය දෙයි නිදහස් වෙන ප්‍රතිපදාවක් වදාළ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඇත්තටම ඒතකොට මේ ප්‍රතිපදාව තමයි කොහොමද උනේ? අනිත්‍ය දෙයට මම්මුලා වෙනවා කියලා කියන්නේ මේ සත්‍යය දැවිලි පිච්චිලි දුක ශෝක පරිදේව දුක් දුම්නම්සම තමයි උරුම කරගන්නේ. අනිත්‍ය දෙයක් වැළඳගෙන සැපක් ඉතින් උරුම කරගන්නේ නැහැ ඇත්තටම සත්‍යය. ස්වාමිනේ අපි කතරම් බබලන් නුවණක් මේ දහම් කරුණ ඔස්සේ ආයමත් දායාද කරගන්න ඕනේද? දැන් රූපය ලෝකේ කොහේවත් තුන් ලෝකේ කොතනකවත් ස්ථිර රූපයක් නැහැ කිව්වහම අපිට සමහර වෙලාවට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ඒකම එතකොට ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට එහෙමයි ස්වාමීනි. එහෙනම් ඇත්තටම මේ තව තැනක යන්න දැඟලීමක් නෙමෙයි කරන්න ඕනේ. එහෙමයි. ප්‍රතිපදාවකට එන්නයි මහන්සි ගන්න ඕනේ. තුන් ලෝකයේ කිසි තැනකවත් ස්ථීර සදාකාලික රූපයක් නැහැ කියලා බුදුනිතින් දකිනව නම් එහෙනම් ඒ හැම තැනකම තියෙන අනිත්‍ය වූ රූපයක් නම් අල්ලන්නේ. එහෙමයි. ඒ හැම තැනකම තියෙන කොහොමද එතකොට? දුකනේ. දැවිල්ලනේ. එහෙමයි. පිච්චීමනේ. ශෝකයනේ. එතකොට ඒක කින කොහොමද ඩිංග කරගන්න ඕන? ඒ දුකෙන් ඈතර වෙන යම් ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාවට තමයි ආස කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේක වින්නේ කවද්ද අරකද මකින්ද මන්ද නෙමෙයි. අර ඒ කල්පනාවෙ නෙමෙයි ඉන්න ඕන. ප්‍රතිපදාවට ආස කරන්න. කොහොමද මේ ප්‍රතිපදාව? සීල සම්පත්තිය. මේ ප්‍රතිපදාව. බලන්නේ සීල සම්පත්තියට එනකොට මේ ක්‍රමක්‍රමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒතර සීල සම්පත්තියට බලන්න එන්න මොකද වෙන්නේ? සීල සම්පත්තියට එන්න සතර පායි රූපයක් අල්ලන ස්වභාවය නැති කරගන්න. එතකොට යා ඔන්න සතර පායි යන්නේ එතකොට. එහෙමයි. සතර පායි විඳීමක් අල්ලන්නේ නැහැ එතකොට. සතර පායි සංඥා, සතර පායි සංස්කාර, සතර පායි විඥාන තමයි අතහරින්නේ. දැකලා එතකොට යා. එතකොට දැන් දන් දෙනවා එතකොට ඒක නෑ. ඔන්න දානෙ පුරුදු කරනවා. දානෙ මුල්ලත් මසුරුකම, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය උපදින්න පුළුවන්. එතකොට ඒක යා අතහරිනවා කියලා කියන්නේ එතකොට ඒකත් දුගතියෙන් ප්‍රතිපදාව සුගතියට ආවත් මේ ඒක නා නිකන් අර කියන්නේ අල්පේශාක්‍ය වෙන ප්‍රතිපදාව අතහරිනවා එතකොට. සුගතියට ආවත් එතකොට ප්‍රණීත. දැන් මනුස්ස ලෝකේ අතහැරලා දිව්‍යයන් අතරට. දිවිතොට ඊළඟට තමයි යා බලන්න හිතේ වෛරය, ක්‍රෝධය, කාමයට තියෙන ආශාව ඒවපව මනසින් බැහැර කරන්න මොකද වෙන්නේ? එතකොට යා කාම ලෝකෙත් බැහැර කළා දිව්‍යයන් මේ බ්‍රහ්ම ලෝකෙට යන. එහෙමයි ස්වාමීනි. දැකනේ අන්න එතකොට මේ වගේ දියුණු වෙච්ච මනසක තමයි සියලු අයුරින් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන මනසක් ගොඩනගා ගන්න යාට පුළුවන්කම තියෙනවා. මේක ලස්සන ප්‍රතිපදාවක් ඒක. එහෙමයි. ඒකයි මුලින් සීලට ආස කරන්න කියලා කියන්නේ. සීලට ආස කරපු කෙනාගේ මනස තුල ලොකු දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සතර පායට යන බැමි ගලවපු මනසක් නේදකොට ඒක. සතර පායට යන බන්ධන මහා ගොඩක් තුල ඉඳගෙන මේ සියලු දුක් වලින් ඈතර වෙනවා කියන කාරණේ දෙන්න බෑනේ. එහෙමයි. ඒක ඉන්න බෑ ඒක. ප්‍රායෝගික නෑ. දැක නේද? ප්‍රායෝගික නෑ ඒක. ඊට පස්සේ කියනවා යම් සංඥාවක් පින්වත් භික්ෂුව යම් සංඥාවක් හඳුන ගන්න දෙයක්. ස්ථිර නම් සනාතන නම් නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් ඒ අයුරින් පවතින හඳුන ගන්න දෙයක් මේ ලෝකෙ කොහෙවත්
නෑ පින්වත් භික්ෂුව. ඒ වගේම අපේ රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ, ගඳ සුවඳ පිළිබඳ, රසය පිළිබඳ, පහස පිළිබඳ විවිධ විචිත්‍ර විදියට මනරම් මයුරින් සිත කුල්මත් කරන ආකාරයට අපි කල්පනා කර කර නිකන් ඉන්නවා නිකන්. ඉන්නේ කුමක් නිසාද? එහෙම ඉන්නේ අපි මේක ස්ථිරයි කියලා අපේ හිතේ හැඟීමක් තියෙන නිසා අපි ඒව අතහරින්නේ නැත්තේ. නැද්ද බලන්න? එහෙමයි. මට හරම් වෙයි, මට මෙහෙම වෙයි කිය අපේ හිතේ නිකන් උපද්ද අපි ඉන්නේ කුමක් නිසාද? ඒක ස්ථිරයි කියලා හිතේ හැඟීමක් තියෙන නිසාද? අනිත්‍යයි කියලා හැඟීමක් තියෙන නිසාද? ස්ථිරයි කියලා හැඟීමක්. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් නැහැ කියනවා. ඒක මනසින් හදාගත් දෙයක් විතරයි මොකද්ද? ස්ථිරයි කියන හැඟීම. තේරුණා නේද? එහෙමයි. දැන් බලන්න ගත්තොත් මිනිස්සු ගත්තොත් එහෙම කොච්චර මම අනාගතේ මෙහිම කසාද බැඳලා මම මෙහිම ගෙවල් හදාගෙන මම හරණ කළා මෙහිම කළා මහා ප්ලෑන් ගහගෙන ඉන්න කී දෙනෙක් සමහරලාට මේ හෙට විවාහ වෙන්නේද කී දෙනෙක් මැරෙනවද? මේ අධ්‍යාපනය ලැබලම ඉන්න කී දෙනෙක් මැරෙනවද? එහෙමයි. මේ කොරෝනා කාලේ පොඩි අය ලොකු අය තරුණ අය ඒ සිහින වලට මොකද උනේ? ඔක්කොම වතුරේ. ස්වාමීනි හරි විස්මිතයි මේ අපේ සුන්දර සංකල්පනා ගොන්නක මේ තොගයක හිර කරලා හදලා නවත්තන හැටි ස්වාමීනි. බලන්න එක තමයි කියන්නේ. බුදු කෙනෙක් පෙන්නනකම් එහෙමයි. ඒ නිසා ඔය වගේ දැන් අපිට එකක් දෙකක් ඉතින් කියන්න පුළුවන්. ඔය වගේ තමන්ගේ හිත දිහා බලන්න. මේ වගේ කොච්චර දේවල් මවලා දෙනවද කියලා. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ සුවඳ පිළිබඳව, රසය පිළිබඳව, පහස පිළිබඳව කොච්චර දේවල් මවලා දෙනවද බලන්න. මේ මවලා දෙන කිසි දෙයක් ස්ථිර නැහැ. එහෙමයි. ඔක්කොම හිස් දේවල්. ඒ කියන්නේ අර මේ කේල් ගහක පතුරු ගහනවා වගේ වැඩක් අරටුවක් හොයන්න. එහෙමයි ස්වාමීනි. ඒක කේල් ගහ පතුරු ගහලා බලනකොට අන්තිමට අරටුවක් නැහැ. තවත් මොකද තවත් කේල් ගහක් පතුරු ගහනවා. ඒකෙත් අරටුවක් නැහැ. තවත් කේල් ගහක් පතුරු ගහනවා අරටුවක් නැහැ. අරටුවක් නැහැ. බාහන මහ බෝසතාණන් වහන්සේ මුලින්ම මේක මේ කඩලා දාපු එක බින්දල එක පාට නේද? ඒක පුදුම දෙයක් නේද? ඒක නම් පුණ්‍යානුභාවී, දේවානුභාවී, ප්‍රඥාව ඔක්කොම එකතු වෙලා තියෙනවා. එහෙමයි. ආදුගේ මිනිස්සෙකුට ඔන්න සමහර අය පැවිදි වෙන්න ඉනවා. පොඩි කාලයක් බොහොම කලකිරීමෙන් නොයල්මින් ඉන්නවා. ඒ පොඩි කාලයක් ඉඳලා ආයෙ කාමයට ආස කරලා ආයෙ යනවා. ආයෙ කින හොයාගන්නත් නැහැ. මේ මහ බෝසතාණන් අතර බලන්න එහෙමනේ ජරාව දැක්ක බොහොම කලකිරීමක් ඇති වුණා. ඔක්කොම අතහැරියා. නමුත් ආයෙ පියා වෙනස් කරන්න උත්සාහ කළා. නමුත් ආපහු දෙවිවරු විසින් ආපහු අර පෙන්නනවා ආපහු. එහෙමයි. දැක්ක නේද ආපහු පෙන්නුනේ නැටි ඒක. තමන්ට මේකට කොහෙන් හරි පිළිසරණක් ගන්න ක්‍රමවේදය මොකද්ද කියලා ඇස් දෙකට පෙන්නනකම් දෙවිවරු ළඟින් ඉන්නවා. ඒ විතරනේ සම්බුද්ධත්වයට පත් වෙනකම් බුදු වෙලත් ඒත් ඉන්නවා. මේ මහ පින කියන එක පුදුම අසිරිමත් දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ අපිට ඒක තේරෙන්නේ නැහැ හිතා ගන්න බෑ. මං හිතන හැටියට කල්ප ගානක් අනන්ත සසරේ. එකක් තමයි මට තේරිච්ච එකක් තමයි දැන් ඒ බොහෝ ජාතක කතා කියවද්දි බව තේරෙන දෙයක් තමයි හැමතිස්සෙම මිනිස්සයාගේ හැමතිස්සෙම පිහිට වෙනවා මිනිස්සයාට. තිරිසන් ලෝක ගියා නම් අනිත් සත්‍යයට පිහිට වෙනවා. මනුස්ස ලෝකෙට නම් මනුස්සයන්ට පිහිට වෙනවා. දෙවි ලෝක ගියා නම් දෙවි ලෝකෙ අනිත් දෙවියන්ට පිහිට වෙනවා. එතකොට ඒක ලෞකික වශයෙන් පිහිට වෙනවා ලෝකෝත්තර ගමන පිහිට වෙනවා. හැම පැත්තෙම මිනිස්සයාගේ සුවය වෙනුවෙන් පහසුව වෙනුවෙන් සැපය වෙනුවෙන් මේ කාම පීඩා දුරු කිරීම වෙනුවෙන් පුදුම විදියට සංසාරේ පිහිට වෙලා තියෙනවා. අර පිහිට වීමේ ආශ්චර්ය බලන්න. තමන්ගේ ගමනේ අන්තිම දවසට එනකොට තමන්ට ඒකයි අවසන් වෙනකන් ඒන බාධා ඔක්කොම නැති කරන පින විසි. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. දැන් බලන්න සම්බුද්ධත්වයට පත් වෙන ජීවිතේ මාර්ය පවා අන්තිමට එනවනේ. තව දවස් 7කින් ඔබට සක්විති රජකම ලැබෙනවා කියලා කියන්න. අර ඔක්කොම බලවේගය එද්දි කිසිම අයරකින් බලක්වන්න බෑ. ඒක තමයි පිනේ ස්වභාවය පින්වත්නි. ස්වාමීනි හරි අසිරිමත් අපේ පින්වත් සායනන්සේ බෝසතාණන් වහන්සේගේ චරිතාපදාන ඉස්මතු කළ අවස්ථාවේ අර මේ එහෙම පරිවාර සමූහයාට අත්පැසිල්ල සැනසීමම පිණිස මේ සෙවන දෙන මහ ගහක් වගේ බෝසතාණන්. ඒ හැම සසරකම පුදුම හිතා ගන්න බෑ ඒක. එහෙමයි. තිසන් ලෝකයේත් ඒත් එහෙමයි. මහා නිවට නියාලු චරිත නෙමෙයි. ඒක පුදුම මේ මහා මේ හිතා ගන්න බැරි චරිතේ. ඒක තමයි මේ ගුණයක ස්වභාවය ඒක.
ඉතින් මට මේ ධර්ම දාන දෙන පිරිසක් කල්පනා කරද්දී මට හිතුණා එතන මේ අඛණ්ඩව දිගට මේ පෙළ ගැහිමින් එන්නේ කොහොමද පිණිසද එතකොට? ප්‍රඥා ලෝක විවර කරවන්න. ඒ වගේ සම්මා සම්බුදු කෙනෙක් ගැන පහදවන්න. හැමතිස්සෙම නිරන්තරයෙන් මේ පෙළඹවීම කරවද්දි අර රැස් වෙන පින මොකද වෙන්නේ? එයාගේ ගමනේ යම් දවසක් ඒ නිවන් මාර්ගට වැටෙන දවසක්. එතකොට මොන ප්‍රශ්නාවක් මෙයා මේ රැස් කරන පිනෙන් තමයි එයා එතෙන්ටම තල්ලු කරලා ගෙනියන්නේ. එහෙමයි. මොන කරදර බාධාවත් ඒ පිනෙන් තමයි ගෙනියන්නේ. එහෙමයි ස්වාමීනි. එයා බොහෝ කලක් ධර්ම දානෙ දිදී අනිත් අය හිත සූපත් කර විරාගය ඇති කර අවිද්‍යාව කඩමාළු විරාත් අදා විද්‍යාව උපද්දවමින් ප්‍රඥා ලෝක උපද්දවමින් මේ කරගෙන යන පුණ්‍ය වැඩපිළිවෙල යම් දවසක එනවා සීලේ පිරීලා පින දියුණු වෙලා ආධ්‍යාත්මික යම් ආකාරයේ සංයමයක් දියුණු වෙලා එනකොට එයාට කල්යාණ මිත්‍රෙ මුණ ගැස්සලා එයාගේ ගමන කෙලවර කරනකන් එයා පින විසින් ආරක්ෂා කරලා තියෙනවා. අර මහ බෝසතාණන් වහන්සේ ගමනේ ආරක්ෂා කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි පිනක ආශ්චර්යය ඇත්තට. ස්වාමීනි කවරනම් සුන්දරාර්ථයක්ද? තමන්ගේ රැකවරණය තමන්ට මනවින් හදලා දෙන්නේ. ඒක දැක්ක නේද පිනේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් භික්ෂුව මේ වගේම යම් දැනගන්න දේවල් තියෙනවා. ඇහෙන් දැනගන්න දේවල්, කනින් දැනගන්න දේවල්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් අපි අනන්ත අප්‍රමාණ දේවල් දැනගන්නවා. ඒ නිත්‍ය වූ ස්ථිර වූ සදාකාලික නොනස්සන පවතින ස්වභාවයෙන් පවතින දැන ගැනීමක් කිසි තැනක නැහැ කියනවා. කිසි තැනක නැහැ කියනවා. බුද්ධිමත් නුවණ තියෙන කෙනෙකුටම අම්මෝ සංවේගයටපත් වෙන ඕකම ඇති. එහෙමයි. ඕකටම ඇති කුමක් පිණිසද? මේ දුක උරුම කරගන්න වැඩපිළිවෙල තුල ස්ථිරව හිත තියාගෙන පිහිටවගෙන ඉන්න. ස්වාමීනි අපි දැන ගැනීම මේ ඒක හැමතිස්සෙම ඇත්තක් නෙමෙයි මුලාවක්. මුලාවක්. එහෙමයි ස්වාමීනි. මුලාවක්ම නෙවෙයි. ඒකනේ විඥානය ගැන කියන්නේ මේ මායාකාරී කියලා. එහෙමයි. මේ මායාව තුල තියෙන මුලාවමනේ. මායාව තුල ඇත්තක් තියෙනව නම් ඉතින් එන මායාව තුල ඉන්න මිනිස්සු ඒ මායා විද්‍යාකාරයෝ ඉතින් ජොබ් එකක් කරන්න ඕනේ නැහැ. ඇයි? ඒකෙන්ම සල්ලි උපද්දමින්, ඒකෙන්ම හම්බ කරමින්, ඒකෙන්ම කාලා, ඒකෙන්ම බීලා ඉන්න පුළුවන් ස්ථිර සදාකාලිකව. බෑනේ. ඒකට විද්‍යාව පෙන්නන කෙනාටවත් ඉන්න බෑ. ඒක හරි ජීවිත. ඒක විද්‍යාවක් විතරයි ඒක. එහෙමයි. තමන් ඒ සුළු මොහොතකට පෙන්නන එක විද්‍යාවක් විතරයි. තේරෙනව නේද? දැන් ඒ කෙනාට පුළුවන් එහෙනම් ගෙවල් මවාගෙන, යාන වාහන මවාගෙන, සල්ලි මවාගෙන මේ රට ලෝකෙ අල්ලගන්න පුළුවන්. එහෙමයි. බෑනේ කරන්නේ. ඇයි? විද්‍යාවක් විතරයි ඒක. එහෙමයි. විද්‍යාවක් විතරයි ඒක. බලන්න ලස්සන ඊළඟ ලස්සන විස්තරයක් දේශනා කරනවා. අවසරයි. බුදුරජාණන් දේශනා කළා කුඩා ගොමු ගුලියක් ගත්තට. අරගෙන ශ්‍රීහස්තයෙන් රැගෙන අර භික්ෂුවට මේ කරනවා දාලා පින්වත් භික්ෂුව. නිත්‍ය වූ ස්ථිර වූ සනාතන නොවිනස්සන පවතින ස්වභාවයෙන් යුතු මෙච්චර ප්‍රමාණයකවත් ජීවිතයක්, රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්, ආත්ම භාව ප්‍රතිලාභයක් නැහැ. හැබැයි පින්වත් භික්ෂුව නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවිනස්සන ස්වභාවයෙන් යුතු මෙච්චර ප්‍රමාණයක්වත් ආත්ම භාව ප්‍රතිලාභයක් තිබුණා නම් මේ නිවන් මඟ කියන එක පණවන්න බෑ කියන. එහෙමයි. නිවන් මඟ පණවන්න බෑ. මේ නිවන් මඟ ගමන් කරලා මනමින් දුක්ෂය කිරීමක් නම් දැක් ගන්න ලැබෙන්නේ නැහැ කියනවා. ස්ථිර සදාකාලික කොහේ හරි තැනක දෙයක් තියෙනවා නම්. පින්වත් භික්ෂුව යම් කරුණක් නිසා නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවිනස්සන ස්වභාවයෙන් පවතින වූ මෙච්චර ප්‍රමාණයකට ආත්ම භාව ප්‍රතිලාභයක් නැද්ද? ඒ නැති නිසා තමයි කියනවා මේ අනිත්‍යය කියන වචනේ කතා කරන්න පුළුවන් වෙන පරිපූර්ණ වශයෙන්. නැත්තම් මාර සේනාව කෑ ගියා අතන නිත්‍යයි කියලා. එහෙමයි. නම කියන්න බෑ ඒකට. ස්ථිරයි කියලා, සදාකාලිකයි කියලා කරුණ සහිතව කියන්න බෑ කිසි කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. නිවන් මඟ පනවන්න පුළුවන් කියනවා. කුමක් නිසාද? ඒ ස්වල්ප ප්‍රමාණයවත් නිත්‍ය ස්ථිර දෙයක් නැති නිසායි කියනවා. ඊට ලස්සන විස්තරයක් දේශනා කරනවා. පින්වත් භික්ෂුව මේක ඉස්සර වෙච්ච දෙයක් කියනවා. මං ඔටුනු පලන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියා. පින්වත් භික්ෂුව ඔටුනු පලන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට කුසාවති රාජධානී ප්‍රමුඛ කොට 84000ක් නගර තිබුණා. දැන් ඒ ඔක්කොම ඒ රූපෙත් අනිත්‍ය වෙලා ගියා. බලන්න විඳීම අනිත්‍ය වෙලා. ඒ සංඥා, ඒ සංස්කාර විඥාන කොහොද?
අනිත්‍ය. පින්වත් භික්ෂුව ඔට්ටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට ධර්ම ප්‍රාසාද ප්‍රමුඛ කොට 84000 ප්‍රාසාද තිබුණා. කෝ දැන් ඒවා? ඒ ඔක්කොම අනිත් වෙලා ගියා. එහෙමයි. පින්වත් භික්ෂුව ඔට්ටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට මහා විහුව කූටාගාර ප්‍රමුඛ කොට 84000 කූටාගාර තිබුණා. දැන් බලන්න පුබ්බේ නිවාසානුස්සත ඥාණයෙන් අතීතය දැකලා අතීතයේ සිහිපත් කරමින් ශ්‍රාවකයන්ට අනිත්‍ය නම් වූ සනාතන ධර්ම ගැන ධර්මයක් කියනවා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට රාජාසන 84000 තිබුණා කියනවා. ඊළඟට කෝ දැන් ඒවා? ඒ ඔක්කොම අනිත්‍ය වෙලා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට උපෝසත කියන වටිනා හස්තියා ප්‍රමුඛ කොට ඇතුන් 84000ක් හිටියා කියනවා. රංග ආභරණ වලින් සරසලා. කෝ දැන් ඒවා? ඔක්කොම පින්වත් භික්ෂුව අනිත් වෙලා ගියා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට වලහක අශ්වයා ප්‍රමුඛ 84000ක් අශ්වය හිටියා. කෝ දැන් ඒවා? අනිත් වෙලා ගියා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් වෙලා හිටියේ මට වෛජයන්ත රථයේ ප්‍රමුඛ කොට 84000ක් රථ තිබුණා. ඒ සියල්ල දැන් නැහැ. දැන් ශාස්ත්‍රනාගේ පයින් වඩින්නේ. මොකක්වත් නැහැ. දැන් 300 පාත්‍රය විතරයි ශාස්ත්‍රනාගට උරුම. එහෙමයි. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට මිනිරුවන් ප්‍රමුඛ කොට 84000ක් මාණික්‍ය තිබුණා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට මහිලාවන් 84000ක් හිටියා. දැන් ඔය අපි දැන් සතියත් තිස්සේ කතා කර මහා සුදස්සන සූත්‍රය මුල් කරගෙන අනිත් ඉස්මතු කරනවා. එහෙමයි. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට පුත්‍ර මාණික්‍ය ප්‍රමුඛ කොට ශාස්ත්‍රී රජවරු 84000ක් හිටියා. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට දුහුල් ඇතිරිලි වල නිදන රිදී බඳුන් පුරවා කිරි දෙන ගව දෙනුම් 84000ක් හිටියා. දැන් භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් තියෙන්නේ 300යි. පාත්‍රේ නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ සැරිසරා යන 1250 භික්ෂුන් වහන්සේලා විතරයි. එහෙමයි. මේ 84000 මුකුත් නෑ දැන්. අපි අනිත්‍ය හිස්සු අසාරු දෙයටම නේද මේ පොරකන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නේද? එහෙමයි. පතන්නේ. මොන දේවල්ද මේ? හිස් දේවල් පතන්නේ. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට වස්ත්‍ර කෝටි 84000ක් තිබුණා. සියුම් කොමු වස්ත්‍ර තිබුණා. සියුම් කසීසලු තිබුණා. දැන් ඒව අනිත්‍යයි. පින්වත් භික්ෂුව ඔටුනුපළන් ශාස්ත්‍රී රජ කෙනෙක් කියලා හිටියේ මට උදෑසනටත් සවස් කාලයටත් බත් පුරවා රැගෙන බත් බඳු 84000ක් තිබුණා. පින්වත් භික්ෂුව මං ඒ කාලේ යම් නගරයක වාසය කරනවා නම් අන්නේ කුසාවතී නගරය තමයි 84000ක් නගර අතරින් එකම නගරය වුණේ. අච්චර නගර තිබුණට එකම නගරයක ඉඳලා තියෙන්නේ. ධනිය තිබුණට ධනිය මුසපත් වෙන්නේ. දමණය වෙච්ච ජීවිතේනේ. එහෙමයි. පින්වත් භික්ෂුව මං ඒ කාලේ යම් නගරයක වාසය කරනවා නම් අන්නේ කුසාවතී නගරය තමයි 84000ක් අතරින් එකම නගරය වුණේ. පින්වත් භික්ෂුව මං ඒ කාලේ යම් ප්‍රාසාදයක හිටියා නම් ඒ 84000 ප්‍රාසාද අතරින් ධර්ම ප්‍රාසාද විතරයි කියන වාසය කළේ. පින්වත් භික්ෂුව මං ඒ කාලේ මහා විහුව කූටාගාරේ වාසය කරනවා නම් ඒ 84000 කූටාගාර අතරින් ඒ කූටාගාරය විතරයි කියන වාසය කළේ. මේ විදිහට 84000ක ආසන අතරින් එකම ආසනය කියන නිරන්තරයෙන් පාවිච්චි කළේ. මෙච්චර කන්‍යාව හිටියත් සුභද්‍රා දේවිය පමණයි කියන මට උපස්ථාන කළේ. එහෙමයි. මොකුත් නෑ. දැන් අද බලන්න මේ මිනිස්සුන්ට පිනක් දියුණු කළාට ආන් ඒක කියන්නේ අපි නිතර කියන්නේ අර සතිය පුරාවට අපි කිව්ව දමනේ නෑ කියලා. සංයමේ නෑ කියලා. මිනිස්සුන්ට පොඩි දෙයක් ලැබෙනවන මොකද ඉන්නේ? පිස්සු වගේ. එහෙමයි ස්වාමීනි. පිස්සු වගේ. අන්තිමට ඒක නොලැබෙනකොට මොකද වෙන්නේ? යක්කු වගේ. තියෙනකොට පිස්සු වගේ. නොලැබෙනකොට යක්කු වගේ. නැද්ද රටේ වාතාවරණය? එහෙමයි. දැක නේද? ආන් ඒකයි කියන්නේ. Taman change වෙන මානසික. එහෙමයි. සමහරට ඒක දකින්න තව කෙනෙකුට change වෙන්න පුළුවන් එතකොට. බුදුරු ඒකනේ කළේ නේ. Taman change වුණා. ඒ change වෙන ධර්මයේ ලෝකෙට දේශනා කළා. අනිත් අයත් වෙනස් වුණා ටික ටික. ඊළඟ දේශනා කරන ඉතින් පින්වත් භික්ෂුව ඒ විදිහට හැම සංස්කාරයක්ම අතීතයට ගියා පින්වත් භික්ෂුව. දැන් බලන්න අතීතය ආවර්ජනය කර කර අපිට අනිත්‍ය සිහි කරන්න පුළුවන්. මගේ ඉස්සර මට මෙහෙම රූපයක් තිබුණා. දැන් ඒ රූපය අනිත් වෙලා ගියා. මම ඉස්සර මේ විදිහේ විඳීම් විඳ දැන් ඒ විඳීම අනිත්‍ය වුණා.
මං ඉස්සර මේ වගේ දේවල් හඳුනගත දැන් ඒ හඳුනා ගැනීම අනිත්‍යයි. එහෙමයි ඉස්සර මේ වගේ දේවල් හිතුව දැන් ඒ හිතපු දේවලුත් අනිත් වෙලා. එහෙමයි ඉස්සර මේ වගේ දේවල් දැනගත්තා. ඒ දැනගත්තු දේවලුත් ඔක්කොම අනිත් වෙලා ගියා නේද? එහෙමයි ඊළඟ දේශනා කරන විතින් පින්වත් භික්ෂුව සංස්කාර අනිත්‍යමයි. ওই විදිහට පින්වත් භික්ෂුව සංස්කාර නම් අස්තිරමයි. ওই විදිහට පින්වත් භික්ෂුව සංස්කාර අස්වැසිලි රහිතමයි. ඒ නිසා පින්වත් භික්ෂුව මේ සියලු සංස්කාර ඇද්ද මේව ගැන අවබෝධයෙන් කලකිරෙන්නමයි වටින්නේ. නොයැලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි පින්වත් භික්ෂුව වටින්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ නිසා පින්වත්නි මේ අපිට ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාල 2565ක් සම්පූර්ණ වුණා. මේ 66 වෙනි අවුරුද්ද තමයි ලැබුවේ. ඉතින් ඒ නිසා අපි ප්‍රතිපත්ති පූජාවට පෙළ ගැහෙන්න මේ සුදුසු මොහොතක්. ඒ නිසා මේ පින්වත් සිල් දනාටම මේ දහම් කරුණු ඒ ප්‍රඥා ලෝක විවර කරගෙන සුන්දර අනිත්‍ය මානසිකාරයක් සිහි කරමින් සිත සූපත් කරගන්න මේ පින්වත් සිල් දනාට මේ රැස් කර උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් ධර්මයක ආනුභාවය ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය මෙතරම්ද චර්යාව යහපතට ධර්මයට වෙනස් කරන භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අස්සරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මැයි මාස 23 වන දිනට එනම් අද දින 39 වන උපන්දින යෙදුන සුජීවා සඳමාලි පතිරාජ බිරිඳට සිත් පැතීම් පිණිස ඉතාලියේ නාපෝලි නගරයේ විසින පින්වත් දොන් ගයාන් ඉන්දික වීරසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාාර පින රැස් කරගන්න. මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවි රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින් සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ගුරු දේවයන් වහන්සේට ඒ වගේ මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට ඒ වගේම ලෝකවාසී සත්පුරුෂ මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානයේ සිදු කළ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට ඒ වගේම මීට වසර 16කට පෙර මිය පරලෝකීය දොන් සිරිල් වීරසිංහ මහත්මයාට මියගිය කොරනේලිස් අප්පුහාමිසියාට ඇග්නස් නෝනා ආච්චීට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මැයි මාස 23 වන දිනට නම් අද දිනට 39 වන උපන්දිනයේ යෙදුන සුජීවා සඳමාලි පතිරාජ ඒ බිරිඳට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඉතාලියේ නාපෝලි නගරයේ විසින පින්වත් දොන් ගයාන් ඉන්දික වීරසිංහ පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කටයුතු සඵල වේවා. චමොදු ලොරෙන්සෝ වීරසිංහ පින්බර පුතුට
මනුජ බිම්සර වීරසිංහ පුතුට, ඒ වගේම වීමංසා අනුත්තරි වීරසිංහ දිනියට, පින්සර ආදිත්‍ය වීරසිංහ යන දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. රුවන් මහතා ඇතුළු නාපෝලි කල්යාණ මිත්‍රයන්ට, සෝමා වීරසිංහ මෑණියන්ට, ප්‍රසන්න වීරසිංහ සහෝදරය ඇතුළු පවුලේ සියලු දෙනාට, කසුන් වීරසිංහ සහෝදරය ඇතුළු පවුලේ සියලු දෙනාට, සජිත් අයියාට, නදී නංගී ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන උදාර ප්‍රඥාව පිණිසම වන භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් මේ උතුම් ධර්මයේ අපේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම මේ මොහොතේ දායාද කොටගෙන රැස් කරගන්නට යෙදුන මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැමදෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන විශේෂයෙන් මැයි මාස 23 වෙනි දිනට එනම් අද දිනට 39 වන උපන්දිනයේ යෙදුන සුජීවා සඳමාලි පතිරාජ පින්වන්ත බිරිඳට සෙත් පැතීම පිණිස ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන පින්වත් දොන් ගයාන් ඉන්දික වීරසිංහ මහත්මයා විසින් ඉතින් පින්වන්ත ඉන්දික වීරසිංහ මහත්මයා ප්‍රධානයේ පවුලේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු කරමින් සම්බුදු සිත කාසිරිය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සදහම් සාකච්ඡාව යලි ඔබට සමීප කරගනිමින් මුණ ගැහිමේ අපේක්ෂාවෙන් අද අපි සමුගන්න සූදානම් වනවා. මුළු මහත් ජාතියම සිත ඒ භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳවා ගන්න දක්ෂ වේවා. ජාතියේ සිත තුනුරුවනින් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.